මහා නිදාන සූත්‍රය තුළ පෙන්වන්නේ නිවන් මඟක්මයි. මේක තමයි අපිට කියන්න ඕනේ. අපි මහා නිදාන සූත්‍රයේ දීර්ඝ පැහැදිලි කිරීමක් ඔබට කරන්න හිතුවේ මෙන්න මේ නිසයි. අපි ඔබට පැවසුවා සප්තසූරියෝග්ගම සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්වන්නේ නිවන් මඟ කියලා. බාහිර ලෝක විනාශේ උපමාව. චිත්තේන නියති ලෝකේ සිත තුළ ලෝක අර සිත තුළින් අර සිතින් මිදෙන සිතේ හතරගත්ත ලෝකේ මිදීමයි එතකොට නිවන් මඟ. ඒක බාහිර ලෝක විනාශයට බුදුන් වහන්සේ උපමා කරලා පෙන්වනවා. අපි ඒක පැහැදිලි කරා මීට කලින්. එතකොට ඒ වගේම තමයි දැන් මේ අපිට මේවා නැවත ඕනනම් හොඳට පැහැදිලි කරන්න පුළුවන් දීර්ඝව මේ සප්තසූරියෝග්ගම සූත්‍රයේ තියෙන නිවන් මඟ සිත තුළින් මිදෙන මඟ. ඒතර ඒ වගේම තමයි සුරාසුර යුද්ධේ පවා අපි පෙන්වුවා නිවන් මඟක් තියෙන කියලා. එතනත් නිවන තමයි ඒ අත්තානුදිට්ඨියෙන් වහච්ච කියන තැන. ආත්මය අනුගදිච්චය අත්හැරව තැන. අත්තානුදිට්ඨියෙන් වහච්ච මච්චු රාජා නපස්සති කියපු තැන. එතකොට සුරාසුර යුද්ධෙත් අපි දැක්ක නිවන් මඟක් තියෙන කියලා. අපි ඒව මනාකොට පැහැදිලි කරා. ඒ වගේම තමයි මේ මහා නිදාන සූත්‍රය තුළ තියෙන නිවන් මඟක්මයි. ගොඩක් අය මේකේ උපමාව තමයි උපමේයයි පටලවගෙන තියෙන්නේ. මේක ගොඩක් අය මේක හදාගෙන තියෙනවා වෙනස්ම කතාවක්. ඒක තුල ඔවුන්ම වලක් කපාගෙන ඔවුන් වලේ වැටිලා ඉන්නවා. අතර මේ මහා නිදාන සූත්‍රයේ තියෙන නිවන් මඟ. ඒක අපිට හොඳට පෙන්වන්න පුළුවන් මේ නිවන් මඟ අවබෝධ වුණු කෙනෙකුට විතරයි මේ කියන දේ වැටහෙන්නේ. මේක අවබෝධකින් තොරව කාටවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේකට ලොකු අවබෝධයක් ඇති වෙන්න ඕනේ. ඒ මහා අවබෝධය ඔබට තියෙනවා නම් ඔබට මේ නිවන් මඟ හොඳින් අවබෝධ වෙලා තියෙනවා නම් ඔබට මේ මහා නිදාන සූත්‍රයේ නිවන් මඟ පෙන්වන්න පුළුවන්. ඒකයි ඇත්ත කතාව. ඒ කියන්නේ ඔබ විඥානය කියලා කියන්නේ ආත්මයකටද? ඔබ දන්නවා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන. දැන් මේ මොනවද මේ විඥාන කියන්නේ? එතකොට ඇසට එන දැනීම විඥානය කියන්නේ. ඇසේ දැනීම. එතකොට කනේ දැනීම අපි සරලව පැහැදිලි කරනවා නම් සෝත විඥානය. එතකොට චක්කු විඥානය කියන්නේ ඇසේ දැනීම. විඥානය කියන්නේ ආත්මයක් නෙමෙයි. මෙතන ආත්ම කතාව කොහොමද මේ ධර්මයේ තුල අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මෙතන මහා නිදාන සූත්‍රය තුල මෞකුස තුල විඥානය සකස් වෙනවා කියන්නේ විඥානය කියන්නේ මේ මෙතන හුස්ම ගිය කෙනා මැරිලා මේ ඉපදෙන එකයි කියලා කවුද කිව්වේ? විඥානය කියන්නේ එහෙනම් ඉතින් චක්කු විඥානය කියන්නේ මොකද්ද? එහෙනම් ඉතින් සෝත විඥානය කියන්නේ මොකද්ද? එතකොට මොනවද අනිදස්සන විඥානය කියන්නේ? එතකොට මොකද්ද අපපටිතිත විඥානය කියන්නේ? එතකොට විඥානය කියන එකෙන්ම මේක එකපාරට විඥානය කියන වචන දැක්ක කියලා ඔබ රැවටෙන්න යන්න එපා. විඥානය කියන හොඳ මන අවබෝධයක් ඔබට තියෙන්න ඕනේ. එතකොට තමයි ඔබට වැටහෙන්නේ මොකද්ද මේ විඥානය කියන්නේ කියලා. අපි දන්නවා මේ ගොඩක් අය මෙතන පටලවාගෙන තියෙන මේ මහා නිදාන සූත්‍රය ඇතුලේ හරියට පිරිසිදු කරගෙන නැහැ. දෘෂ්ටිගත වෙලා ඉන්නවා. ඒක තුල ආත්ම දෘෂ්ටියක් හදාගෙන ඉන්නවා. ඒක තුල උමුම සිර වෙලා ඉන්නවා. නමුත් මේක මනාකොට දකින්න ඕනි. මේක මනාකොට ලියා ගන්න ඕනි තරම්. ඒක තමයි මේ දෘෂ්ටිය තුළ තමයි බුදුන් වහන්සේ උපතක් පනවන්නේ. ඒ කියන්නේ දෘෂ්ටිගතයට නැවත සැකස්මක් තියෙනවා. ඒ කියන්නේ දෘෂ්ටිගත කෙනාට සසරක් තියෙනවා. හැබැයි අපි කිව්වේ අනිශ්චිතයටයි නිශ්චිතයටයි. එතකොට අනිශ්චිතයට කියන්නේ නිශ්චිතයට කියන්නේ දෙයක් තියෙනවා කියලා ගත්ත කෙනාට සසර කතාවක් සසර ඕගයක් තියෙනවා. හැබැයි අනිශ්චිතයට සසර ඕගයක් නැහැ. දෙයක් කරගත්ත කෙනාටයි සසරක් තියෙන්නේ. ලෝකයක් තියෙනවා. එතකොට ඉපදෙන මරණ කතාවක් තියෙනවා. අන දෘෂ්ටිගතයටයි මේක තියෙන්නේ. ලෝකයක් තියෙනවා කියලා දෘෂ්ටිය තුළ ඉන්න කෙනාටයි තියෙන්නේ. එතකොට මේ විඥානය කියන එක පටලවා ගන්න එපා. බොහොම සරලව දකින්න පුළුවන්. නමුත් ඒක ඔබ හිර කරගෙන ඉන්නවා නම් ඒක ඔබේ දැනුම තුළ ඔබ හිර වෙලා ඉන්නේ. ඒ කියන්නේ විඥානය කියන්නේ හරිය සරලව කියන්න පුළුවන්. ඒ කියන්නේ විඥානය කියන්නේ අපි දන්නවා සාමාන්‍ය මූලික ඉගැන්වීම කරනවා වගේම වෙන් කර දැනීම තමයි. විඥානය කියන්නේ දැනීමනේ. ඒක පැහැදිලි. එතකොට විඥානේ බැස ගන්නවා, පතිත වෙනවා. බාහිර මේ අර මහ භූත ටිකකට එකතු කර ගන්නවා. මේ තියෙන්නේ පොත කියලා. එතකොට අපි හිතින් හදාගත්ත එකක්, શબ્දයක් වර්ණයක්. හිතින් හදාගත්ත එකනේ පොත කියන්නේ. ඒක සම්මුති ප්‍රඥප්තිය. ඒ හදාගත්ත එකක් බාහිරයි කියලා ගැට ගන්නවා. ඒක තමයි මෙතන පටිච්චිතයි කියන්නේ. විඥානේ පතිත වෙනවා බාහිර කියන්නේ. ඒතර විඥාන අනිදස්සන කියන්නේ ඒක විඥානයේ තැනක් නැති වෙනවා.
සිතට එන අරමුණේ සත්‍ය දකින්න කියන්නේ. අන්න අනිදස්සන විඥාන. එතකොට කාය විඥාන කියන්නේ එතකොට චක්කු විඥාන කියන්නේ සෝත විඥාන කියන්නේ ගාහන විඥාන කියන්නේ ජීව විඥාන කියන්නේ ඒ චක්කු විඥානේ දන්නේ නැහැ මොකද්ද කියලා. මොකද්ද මේසයක්ද කියලා. චක්කු විඥාන කියන්නේ ආලෝක හැඩතලේ පමණයි. එතකොට ඒ වගේම තමයි සෝත විඥාන. ඒක શબ્දයක් පමණයි. එතකොට ඒ ආයතන විඥානවල සම්මුති ප්‍රඥාප්ති කතා නැහැ. ඒ කියන්නේ දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒක මනෝවිඥාන එක දෙයක් මෙතන තියෙන්නේ. අතර මේක හොඳට තේරෙනවා මේක අවබෝධ වුණු කෙනෙකුට හොඳට වැටහෙනවා. ඒ කියන්නේ අර ස්පාක් වෙනවා කියලා අපි කියවනේ ශබ්දේ ස්පාක් වෙනවා වර්ණේ ස්පාක් වෙනවා මේ එකට මේ එකතු වෙලා වට්ටම් වට්ටති කිව්වේ. අර වට්ටම් වට්ටති කියන්නේ තව විදිහකින් කියනවා නාම රූප පත්‍ය විඥානම්ම තමයි. නාම රූප විඥාන වටේ තමයි මහා නිධානයේ තියෙන්නේ. මේ මෙතන තමයි මහා නිධානයේ තියෙන්නේ. ඒක තමයි මහා නිධාන සූත්‍රෙත් පෙන්නන්නේ. නාම රූපමයි විඥානය කියන්නේ. ඒකමයි නිධානය. ඒ කියන්නේ දැනීමමයි. ඒ දැනීම කියන්නේ ආත්ම කතාවක් නෙමෙයි. මෙතන රැවටීමයි ආත්ම කතාව. මෙතන අපි බොහොම සරලව ධර්මයේ දැක්කොත් හොඳට මේක පේනවා. ඒ කියන්නේ වට්ටම් වට්ටති කියන්නේත් ඒකම තමයි එන්නේ හැඩතලයක් මේ ශබ්දයක් මේ ටික එකතු වෙලා මනෝවිඤ්ඤාණය කියලා කතාවතේ මනෝවිඤ්ඤාණය කියන්නේ මේ මස්තිෂ්කයේ මොලේ තියෙන එකක් නෙමෙයි. මේක මේ මොහොතේ මේ ස්පාර්ක් ටික නැවත අර සේරම එකතු වෙලා එන ස්පාර්ක් එක. ඒකයි මනෝවිඤ්ඤාණය කියන්නේ. එතකොට ඒකයි වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කිව්වේ එතනයි. ඒක පස්ස කියන තැනින් එන්නේ. පස්ස වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. හැබැයි ආයතන විඤ්ඤාණ විදිහට ගත්තාම චක්කු විඤ්ඤාණේ එතන වර්ණේ විතරයි. එතකොට සෝත විඤ්ඤාණේ ශබ්දේ විතරයි. මේ එකට එකතු වෙච්ච එක තමයි මනෝ විඤ්ඤාණය කියන්නේ. එතකොට හොඳින් අපිට නිරවුල් වෙනවා මේ ආයතන විඤ්ඤාණ වෙනයි මනෝ විඤ්ඤාණ වෙනයි. මනෝ විඤ්ඤාණය තමයි දෙයක් හදන්නේ. ඒක ආයි ස්පර්ශ වෙනවා. අර වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර. ඒකමයි මානසිකාර නැවත ඒක නාමය හඳුන්වන්නේ වේදනා චේතනා පස්ස මානසිකාර අයං උච්ච නාමං වදේති කිව්වේ. එතනින් තමයි නාමය. ඒ කියන්නේ දෙයක් බවට පත් වෙලා. එතනින් යාට තණ්හාව තියෙන. ඒක දෙයක් කර ගැනීම තුලයි. හැබැයි මෙන්න මෙතන දකින්න ඕනේ තනත් මෙතනමයි. ඒ කියන්නේ මේ විඥානය දැනීම කියන එක. එතන මෞකුස තුල අපි ඔබට පැවසුවා මීට කලින් මේ මහනිදාන සූත්‍රයේ එක කොටසේදී මෞකුස තුල එන ඒ සිද්ධ වෙන දැනීම සෛල විභේදනයේ සිද්ධ වෙනකොට ඒ සෛල විභේදනයත් එක්කම එතන ඒ යුක්තානෝ තුල සෛල විභේදනයත් එක්ක සිද්ධ වෙන දැනීම තමයි විඥානය කියන්නේ. වෙන 아무තු දෙයක් නෙමෙයි. මෙතනදී මෙන්න මේ දැනීම එතර ඒ තියෙන එතරම තියෙන ඒ නාම රූපත් එක්ක තියෙන දැනීම. ඒ නාම රූප නිසාම හටගත්ත දැනීම. එතන විඥානේ නාම රූපය වෙන් කරන්න බෑ. නාම රූප නැති විඥානයකුත් නැහැ. විඥානේ නැති නාම රූපයකුත් නැහැ. නාම රූපය කියන්නේ නාමීය රූපයක්. මේවා දැන් ගොඩක් මේවා අවබෝධයක් නැතුව කතා කරන අයට නම් මේවා තේරෙන එකක් නැතිවි. නමුත් මේක අවබෝධයටපත් වෙනකොට ඕනම කෙනෙකුට මේක තේරෙනවා. මේක තේරෙනවා නාම රූපය කියන්නේ අපේ චිත්තය. රූප සංඥාව. අපි අසුරු කරන්නේ රූප සංඥාව. ඒක විසඳගත්තේ නැති කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන අපි සිතුවිල්ලක් දකිනවා කියන එක අන්නේ අවබෝධය තියෙන කෙනෙකුට විතරයි දැනෙන්නේ මේක අවබෝධ වෙන්නේ. මේ චිත්තය කියන්නේ මොකද්ද කියන එක. එතකොට ඒක මනෝවිඤ්ඤාණය කියන්නේ මොකද්ද කියන එක. එතකොට ඒ කෙනාට තමයි අවබෝධයක් ඇති වෙන්නේ මේ කියන විඤ්ඤාණය නාම රූපේ කියන්නේ විඤ්ඤාණයමයි. ඒ කියන්නේ නාම රූපේ නාමීය රූපයක් අපි අසුරු කරන්නේ. ඒකම තමයි විඤ්ඤාණය කියන්නේ. ඒ කියන්නේ කොහෙවත් තියෙන එක නෙමෙයි අපි මේ මොහොතේම අපි මෙතනම ශබ්ද වර්ණයකට එකතු වෙලා දැන ගැනීම අර යම් වේදේති තං සංජානාති යම් සංජානත්තං විතක්කේති යම් විතක්කේතං ප්‍රජානාති කියපු තැන දැන ගැනීම අන්න විජානාති කියපු තැන රැවටීම අර විඥානය කියන්නේ. එතකොට යම් වේදේති තං සංජානාති යම් සංජානත්තං විතක්කේති යම් විතක්කේතං විජානාති කියපු තැන රැවටුණු තැන. වේදනා සංඥා සංකාර කියන්නේ ඕකම තමයි. වේදනාවයි සංඥාවයි එකට එකතු වෙන එක තමයි ඒවම තමයි අර චක්කුසෝත ගාන කියන ඒ එකට එකතු වෙන එක තමයි මේ වේදනා ටික ඒ සංඥා ටික එකට එකතු වෙන තමයි සංකාර කියන්නේ ඒකම එතකොට විඥානය දැන ගැනීම වෙන්නේ ආයතන මට්ටමට එහා ගිය සක්කාය දෘෂ්ටිය ගොඩම එකට එකතු වෙලා එන තැන තමයි සංඛාරා දකින්න ඕනි තැන. එතන තමයි එතකොට අපි පොතක් හදාගත්ත හැටි තමයි ඒ කිව්වේ. ඒ කියන්නේ ආවේ හැඩතලයක් ආලෝක හැඩ ශබ්දයක් මේ එකට එකතු වෙලා පොතක් කියන එක හැදිච්ච එක. හැබැයි ඒක මේ මොහොතේ සිතක්. දැන් ගොඩක් අය හිතනවා නෑ මේක අතීතස. නෑ ඒක මේ මොහොතේ සිතක්. මේ හැම මොහොතේම මේ මොහොතේ හටගන්න සිතක්. ඒක අතීත සංඥා ඒක හේතු මේ සංඥා ඒ ස්කන්ධ වීමයි තියෙන්නේ. ඒක අපි උපමා ගොඩක් පෙන්නලා තියෙනවා. කජ්ජනී සූත්‍රයෙන් බැලුවොත් පෙයි. ඒක හැදෙන ආකාරය දකින්න ඕනේ. ස්පාක් කියන අපි පෙන්නනවා සෙන්සස් ස්පාක් කරනවා කියන ආකාරයට
රුප්පන්තිකෝ ආවසෝ රූපං කියන ආකාර රූපත්‍ය සංකතං අபிසංකරති කියන ආකාර. එතකොට මෙන්න මෙතන අපි හදාගත්ත එක බාහිර නැති බව දකින්න එක. බාහිර නැති බව දකින්න එක තමයි මේකේ තියෙන වටිනාම තැන. ඒ අනිදස්සන විඥානය කියන්නේ. එතකොට අපි පෙන්නවා දැන් මාර්ගයේ ප්‍රතිපදාව තුළ කටයුතු කරන කෙනෙක් බාහිර කියලා පතිත වෙනවා. ගොඩක් වෙලාවට මේ අනුසෝතය තුළ තියෙන බාහිර පතිත වෙනවා. මේ තියෙන කියලා හැමසෙම පෙන්නනවා. හැබැයි බාහිර පතිත වෙලා ඊට පස්සේ ටිකක් යම්කිසි පොඩි කාලයක් ගිහිලා ඒක නැවතත් මතක් වෙන්න පුළුවන්. මේක තමයි මේකේ තියෙන මේ මහානිධාන සූත්‍රය තුළ මේ පෙන්නන මේ කාරණාව ටික මෙන්න මෙතනින් ගලපන්න කියලා අපි කියන්නේ. එතකොට මේක හොඳට තේරෙන ගන්නවා කියලා. මේකයි මේ බුදුන් වහන්සේ පෙන්නන තැන කියලා අපි පෙන්නන්නේ. මේ නිවන් මඟ පෙන්නන්නේ. මෙතනයි නිවන් මඟ තියෙන්නේ. ඒ කියන්නේ බාහිර පතිත වුණොත් මේ විඥානේ ඒ බාහිර ඇත්ත වුණොත් එතන රැවටීම ආත්ම කතාවක් තියෙනවා. එතන තමයි ඉපදීමක් තියෙන්නේ. ඒතකොට එතන තමයි ඇසේ උපත තියෙන්නේ. අන්න ස්කන්ධානම් පාති බව ආයතනම් පට ලැබ අංගුච්ච ಜಾති කිව්ව ඔතන ආයතන හදාගත්තා. ඒ වුණත් ඒක බාහිර තියෙනවා කියලා ගත්තා. අජ්ජත බහිද්දා කියන අන්ත දෙක එතකොටයි හම්බෙන්නේ. එතකොටයි ඒක විඥානේ පරිත්‍ිතයි. එතකොට ඒකම තමයි එතකොට ඇසේ උපතයි කිව්වේ පොත හම්බ වෙනවා බාහිරින් දෙයක් කියලා ගන්නවා. එතකොට නිමිත්තක් ඇති වෙනවා. හැබැයි ඒ විඥානේ නාම රූපේ බැසගත්තොත් තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ මෙතනම දැනගන්න එකම තමයි ඒ නාම රූපේම තමයි. ඒකම බවට බැසගත්තොත් තමයි එතන ඒක දෙයක් බවට පත් වෙන්නේ. එහෙම වුණොත් තමයි ඒක බල ගැන්වෙන්නේ. එහෙම වුණොත් තමයි එතන ආත්මීය දැනීමක් තියෙන්නේ. එතන තමයි ඇත්තටම අපි බාහිර දැන් මේ මොහොතේ බාහිර ඇත්ත කරගන්නේ පතිතයට විඥානෙත් එක්ක. ඒ කියන්නේ පතිත වෙන විඥානෙත් එක්ක. ඇත්තටම මෙතන දකින්න ඕනි බොහොම නුවණින් දකින්න ඕනි තැන. හැබැයි යෝගාවචරයේ අපි කිව්ව මුල් අවස්ථාවේදී මේ සිත දකින්න පුහුණු වෙන අවස්ථාවේදී මේ සිතට එන අරමුණ එනකොට ඒ මොහොතේම දකින්න බැරි වෙලා පස්සේ ඊට පොහොතකට පස්සේ දකින්න පුළුවන්. එතකොට තමයි විඥානයේ විඥානේ බැසගෙන තියෙන මොහොතක් වෙනකන් දැන් විඥානේ බාහිර පතිත වෙලා අන්න සිහියට අසු වෙනවා. බාහිර ඇත්ත වුණා කියලා. අන්න ඊට පස්සේ නැවතත් ඒක සත්‍යක් නෙමෙයි කියලා අතබුත ඥාණයෙන් දකින්නකොට මොකද වෙන්නේ? විඥානේ අනිදස්සනයි. ඒකයි පතිත වෙන්නේ නැහැ. පතිත වුණු විඥානෙත් ගැලවිලා. එතකොට එතන නාම රූප කතාවක් නැති වෙන ප්‍රතිෂ්ඨාවක් නැති වෙන. නාම රූප ප්‍රතිෂ්ඨාවක් නැති වෙනවා. හම්බ වෙන්නේ නැහැ. නාම රූපේ හම්බ වෙන්නේ නැහැ කියන එක තමයි ඒ කිව්වේ. ඉතින් ඒකම තමයි. එතකොට මේ දකින්න කෙනාට මේ ධර්මයේ දකින්න කෙනා ඒ වගේම තමයි ඒක ඇත්ත කරගත්තොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් තමයි ජරා මරණ ශෝක පරිදේව තියෙන්නේ. එහෙම නැත්නම් ජරා මරණ ශෝක පරිදේව නැහැ. එතකොට මෙන්න මේකම සිද්ධ වෙනවා. අර ප්‍රශ්න හතරක් බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් අහන ප්‍රශ්න හතරේ මේ විදිහටම තියෙනවා. ඒ විදිහට මේක දකින්න ලැබෙන මේ ධර්මයේ ප්‍රායෝගිකව ධර්මයේ දකින්න කෙනාටයි මේක පේන්නේ. ඒකම නේද මෙතනක් තියෙන්නේ කියලා. ඔය ඒකම එතනක් තියෙන්නේ. අපි මේ පෙන්නලා දෙනවා විතරයි. ඔබගේ තීරණයක් ඉතුරු ටික. අපි මේ ධර්මයේ පෙන්නලා දෙනවා මෙතන තියෙන මෙන්න මේ ධර්මතාවය මෙතන තියෙනවා කියලා. මෙතන මේ නිවන් මඟ හමු වෙන ධර්මතාවයම මෙතන තියෙනවා. ඒතකොට බුදුන් වහන්සේ මේ පෙන්වන්නේ එයමද කියන එක ඔබත් හොඳින් බලන්න. අපිට දැනෙනවා මේ එයම පෙන්වන්නේ කියලා. නිවන් මඟම පෙන්නනවා කියලා. එතකොට මහානිදාන සූත්‍රය තුළ මෞකුස තුළ මේ විඥානයේ හටගන්නේ සෛල විභේදනයේ තුළ එතනම විඥානය සකස් වෙනවා. විඥානය කියන්නේ කොහෙවත් එන එකක් නෙමෙයි. එන එකක් යන එකක් නෙමෙයි. ඒක එතනම දැනෙන ස්වභාවය. ඒ දැනෙන ස්වභාවය එතන දැනෙන ස්වභාවයක්. ඒ දැනෙන ස්වභාවය තුළ තියෙනවා තව ඒක ෆ්‍රීකවන්ස් වෙනවා කියලා අපි කිව්වේ ඒකයි. ඒක කියන්නේ මෙතනින් මුකුත් යනවා නෙමෙයි එතනම අට ගන්න එකක්. ඒ විඥානය එතනම අට ගන්න එකක්. ඒක කාටවත් නැහැ කියන්න බෑ. මෞකුස තුළ හටගත්ත විඥානේ ඒ සෛල විභේදනය එනකොට ඇයි මේ මස් ගුලිය තුළ යුක්තාණුව තුළ ඒ සෛල විභේදනය එනකොට ඒකට දැනෙන ස්වභාවයක් එනවා නේද ඔය කතාවේ. අන්නේ එතනම එන දැනෙන ස්වභාවය තමයි විඥානය කියන්නේ. ඒකට මේ කොහේ අර සිරස එහෙ අල්ලනවා මෙහෙ අල්ලනවා වගේ එතන ෆ්‍රීකවන්ස් එක වෙනම එකක්. මේ විඥානේ එතනම හට ගන්න එක. ඒ විඥානේ තව විඥානයකට ටැලි වෙනවද නැද්ද කියන එක ෆ්‍රීකවන්ස් වෙනවද නැද්ද කියන එක වෙනම එකක්. ඔන්න ඔතන තමයි අපි මේ ලියන්න ගියේ. එතන හට ගන්න විඥානේ එතන හට ගන්න එක. ඒක කාටවත් නැහැ කියන්න බෑ. එතනමයි විඥානේ හටගන්නේ. ඒක කාටවත් නැහැ කියන්න බෑ කිව්වේ. ඒකට හේතුව තමයි එතන ඒ විඥානේ එතන දැනෙන ස්වභාවය නිසා තමයි අර සෛල වර්ධනේ සිද්ධ වෙන්නේ. ඒක ඒකට හේතුවක් වෙනවා. ඒක උපකාරයක් වෙනවා දැනෙන ස්වභාවය. ඒ දැනෙන ස්වභාවය නිසා එතන ලිප්පීම නිසා රුප්පණ ස්වභාවයම නැවත ඒ සෛල ඒ විදිහට සකස් වෙන්න හේතු වෙනවා. ඒ ඥාන ව්‍යුවේ තුල ඒ සකස් වීම තුල ඒ ස්වභාවය එතන එතන අර
අපි අර කියනවානේ මිලිවොට් 5 කරන්ට් එකක් උපදින අන්නේ ස්වභාවය එතනක් තියෙනවා. එතන ආත්මයක් පනවන්න බෑ. මොකද එතන තියෙන්නේ අර දැනෙන ස්වභාවයක් විතරයි. ඒ විඥාන ස්වභාවයක් විතරයි. ඒක පැහැදිලි නාම රූප විඥාන එතන තියෙනවා. ඒ ස්වභාවය විතරයි. එතකොට මෙතන නාම රූප කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. මෙතන නාම රූප කියන්නේ මෙතන මේ අපි මේ කතා කරන්නේ මේ නාම රූප පටලව ගන්න එපා. චිත්ත ස්වභාවය. ඒක දැනන ස්වභාවයක්. ඒ දැනන ස්වභාවයක් තමයි මේ විඥානය කියන්නේ. විඥානේ දැනන ස්වභාවයට තමයි නාම රූප කියලා කියන්නේ. ඒක නාම රූප කියන්නේ මේ වෙනම මේ කය වෙනයි හිත වෙනයි ඕ එහෙම එකක් නෙමෙයි. දැනන ස්වභාවය. දැන් අපි ගත්ත චක්කු විඥානය. චක්කු විඥානය කොහොමද එහෙම වෙන් කරන්නේ? චක්කු විඥානය එතකොට දැනන ස්වභාවය විතරයි. අන්නේ වෙනි ස්වභාවයක් තමයි මෙතනක් තියෙන්නේ. ඒ දැනන ස්වභාවයේ එතන නැතුව නාම රූපයක් කියන එකක් කියන්න බෑ. දැනන ස්වභාවයක් තියෙනවා නම් නාම රූපයක් ප්‍රතිෂ්ඨාවක් තියෙනවා. ඒකයි ඒ කියන්නේ. දැනන ස්වභාවයේ විඥානයේ බැසගත්තේ නැත්නම් එතන ඒ කියන්නේ විඥානයක් දැනන ස්වභාවයක් නැත්නම් එතන නාම රූපත් නැහැ. විඥානයක් තියෙනවා නම් නාම රූපත් තියෙනවා. ඔය ප්‍රශ්න හතරෙම ඕක තියෙනවා. ඊට පස්සේ විඥානේ දැනන ස්වභාවය තිබිලා නැති වුණොත් එතන නාම රූපයක් තියනවද? නැහැ. ඒ කියන්නේ විඥානේ දැනලා නැතුණත් නැහැ. මේක හොඳටම තේරෙනවා මේ ප්‍රශ්න ස්වභාවය නම් එච්චර ගැඹුරු නෑ. නමුත් මෙතන මේ වෙනින් අපි අර දෘෂ්ටියක ඉඳගෙන මේක දිහා බලනවා. ආත්ම දෘෂ්ටියක ඉඳගෙන උපතක් ගැන හිතාගෙන. නමුත් මෙතන සිද්ධ වෙන සිද්ධිය අපි මේ බලන්නේ බොහොම නිදාස් මනසකින්. එතකොට අපිට පේනවා සෛල වර්ධනයේත් හරි. එතන දැනන ස්වභාවය තමයි විඥානය කියන එකත් හරි. එතකොට අපිට වැටහෙනවා එතකොට ඒ නාම රූප කියන්නේ එතනම දැනන ස්වභාවයම තමයි. වෙන කරන්න බෑ මේ දෙක. විඥානයේ දැනන ස්වභාවය තමයි නාම රූපය කියන්නේ. එතකොට විඥානයේ දැනන ස්වභාවය නැතුව නාම රූපයක කතාවකුත් නැහැ. ඒකම තමයි නාම රූප කියන්නේ. එතකොට ඒක තිබිලා නැති වුණත් එතනත් පනවන්න බෑ නාම රූප. එතකොට පළවෙනි ප්‍රශ්නේ විඥානයක් නැතුවත් නාම රූප නැහැ. දෙකම එකමයි. දෙවෙනි ප්‍රශ්නේ තමයි විඥානයේ තිබිලා නැති වුණොත් එතන නාම රූපයක් තියෙනවද? නැහැ. ඒත් නැහැ. ඒකත් හරි. තුන්වෙනි ප්‍රශ්නේ තමයි එතකොට විඥානයේ තිබිලා ටිකක් වර්ධනය වුණාට පස්සේ විඥානය නැති වෙනවා කියන එක. ඒත් එතන නාම රූපයක් පනවන්න බෑ. හතරවෙනි ප්‍රශ්නේ තමයි බුදුන් වහන්සේ ඔය පෙන්නන තැන අපිට මේක නිවන් මාර්ගය කියලා හොඳට වැටහෙන්නත් හේතු වෙන්නේ ඔකේ තියෙන හතරවෙනි ප්‍රශ්නේ. එතකොට අපි දැන් ඔය මීට කලින් අපි පැහැදිලි කරා මේ ප්‍රශ්න හතරම දැන් අපි පාලි වචන ටික මෙතන අන්තිමටම තියාගත්තා නේද සරල පැහැදිලි කිරීම එතකොට ඔබට වැටහෙනවා හතරවෙනි තැනේ තමයි බුදුන් වහන්සේ ජාත්‍යරා මනසෝක පරිදේව නැහැ කියලා කියනවා මෙතන ඒ විඥානයේ තිබුණේ නැත්තම් ඒක හතරවෙනි තැනේදී එහෙම ජාත්‍යරා මන පණවන්න පුළුවන්ද කියලා අහනවා විඥානයේ පත්තුන් නැත්තම් දැන් මෙන්න මේ වචන වල පාලි මේ සූත්‍ර දිහා බැලුවම අපිට තේරෙනවා විඥානංචය දැන් පළවෙනි ප්‍රශ්නේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහන ප්‍රශ්න හතර තමයි මේ හතර තමයි එකතු කරගෙන තමයි ගොඩක් අය මේකට වෙනම කතාවක් නිර්මාණය කරගෙන තියෙනවා. ඒ කියන්නේ මව් කුස තුළට මේ මැරිලා මේ ගිහිල්ලා ඉපදෙන කතාවක්. එහෙම එකක් මෙතන එන පටලවා ගැනීමක් තියෙනවා. ඒක තමයි එහෙම බුදුන් වහන්සේ කිසිම තැනක යන විඥානයක් ගැන කතා කරන්නේත් නැහැ. එහෙම විඥානයේ අනේකකුත් නෙමෙයි. අපි ඒක හැමතිස්සෙම පැවසුවා. විඥානය කියන්නේ එතන සකස් වෙන එකක්. සිත කියලා දෙයක්ත් එහෙම පවතින මේ කිසිම තැනක පවතින දෙයක් නැහැ. එතන සකස් වෙන ධර්මතාවයක් තුළ මේ සියල්ල සිද්ධ වෙන්නේ. විඥානයේ කතාවත් ඒකමයි. විඥානෙත් පවතින එකක් නෙමෙයි. එතන මේ හැඩතලයක්ද ආලෝකයක්ද එතන චක්කු විඥානය එතන සකස් වෙනවා. ඇති වෙන නැති වෙන ප්‍රවාහය ස්පාක් වෙනවා කිව්වේ ඒකයි. රූපණය කිව්වෙත් ඒකයි. ඒකයි මේක හොඳින් දකින්න ඕනි තරක් පවතින විඥානයක් නැහැ. හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවය. විඥානය කියන්නේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවය. සංකතයිනේ සේරම සංකතයි කියන්නේ සකස් වෙන දෙයක්. ඒව පවතින ඒවා නෙමෙයි එකක්වත්. පවතිනවා කියලා ගත් එක තමයි දෘෂ්ටිය. ඒක තමයි අපේ දෘෂ්ටිය. අපි දැන් මේ හැම එකම බලන්නේ ඔන්නේ ආත්ම දෘෂ්ටියෙන් තමයි. ආත්ම දෘෂ්ටියේ මේක දිහා බැලුවම මෙතනත් ආත්මයක් තමයි පේන්නේ. හැමතැනම අපේ තියෙන පාට කණ්ණාඩිය දාලා බලනවා වගේ ආත්ම දෘෂ්ටියෙන් ධර්මයේ දිහා බැලුවම ඔක්කොම පේන්නේ ආත්මයෙන්ම තමයි. ඒක තමයි ඔබගේ පාට කණ්ණාඩියේ ආත්ම දෘෂ්ටියේ තියෙන ස්වභාවය. නමුත් බුදුන් වහන්සේ දේශනා කරන්නේ අනාත්ම ධර්මයක්. චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ මහණෙනි යස අනිත්‍යද අනිත්‍යයි ස්වාමීනි. එහෙනම් ඒ දුක සබ දුක්ඛම් බන්තේ මහණෙනි යස අනිත්‍ය නම් දුක නම් මොකක්ද ඒ කියන්නේ? ආත්ම වශයෙන් ගන්න පුළුවන්. නොඒතම් බන්තේ. මේ අනාත්ම ධර්මයක් දකින්න ඕනේ. ඒකයි කිව්වේ අර උදෑසන හිමිදිරි පාන්දර තනාග දියබිදක් යමෙක් දකීද ඊටම අදාළ කෝණකින් දැකිය යුතුයි මහණෙනි කියලා. ඒ කියන්නේ තනාග දියබිදක් දකින්න අපිට ඕන කෝණයෙන් බැලුවට පේන්නේ නැහැ. ඒතකොට ඒක ඊටම අදාළ කෝණකින් බැලුවොත් තමයි තනාග දියබිදක දේ දුන්නක් දකින්න පුළුවන්. ඒකේ තරම්ම සිව්. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ ධර්මයේ දකින්න බෑ ඔය ආත්ම කෝණකින් බලලා. ඒ අපේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ ස්වභාවය තමයි
ඔය පෘථග්ජන මනුස්සයාගේ ස්වභාවය තමයි ආත්මීය ඇසෙන් තමයි හැම එකම බලන්නේ. එතකොට මොකද වෙන්නේ? හැමතරම් මේ මම ගිහිල්ලා ඉපදෙනවද, මම ඉන්නවද, මම මැරෙනවද, ඔක්කොම මමත් එක්ක තමයි බලන්නේ. එතකොට මේ ආත්ම කෝණයට අහු වෙන්නේ නැහැ මේ ධර්මයේ. ඒකට හේතුව ඔබ දකින කෝණය ඔබේ කෝණය. හැබැයි ධර්මයේ කෝණයෙන් බැලුවොත් මොකද වෙන්නේ? මේක සවිඥානික නෑ, අවිඥානික මනසකට හසු වෙනවා. ඒතකොට ආත්ම දෘෂ්ටියට හසු වෙන්නේ නැහැ. ඔබ දකිනවා අද මේ ප්‍රසිද්ධියේ ගොඩක් මේ ධර්මයේ දන්නවයි කියලා ලෝකෙට ඒ කියන පොත් දිහා බලලා පොතේ ෆොටෝකොපි ගහනවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ පොතේ තියෙන එකම කියවනවා. පොතේ තියෙන එක කියවන්න කවුරුත් ඕනේ නැහැ. ඔබටත් පොත බැලුවම පේනවා. නමුත් මෙතන ධර්මය අවබෝධ වෙලා තියෙනවා නම් ධර්මය පැහැදිලි කරන්න ඕනේ. අපි පැහැදිලි කරන්නේ ධර්මතාවය. ධර්මතාවය පැහැදිලි කරනවා නම් එතන තියෙන ධර්මය මෙන්න මේකයි කියලා කියන්න ඕනේ. ඉතින් ඒක නම් ඕන කෙනෙකුට එහෙනම් ඒ සත්‍ය ධර්මතාවය පේන්න ඕනේ. එහෙනම් ආත්ම දෘෂ්ටියෙන් බැලුවොත් ආත්මයක් විදිහට පේයි. හැබැයි පාට කණ්ණාඩිය ගැලුවොත් ඒ ආත්ම කණ්ණාඩිය ගැලවලා බැලුවොත් ඔබට නිදාස් මනසින් බැලුවොත් විඥානය කියන්නේ ඔබට දැනෙනවා. එතකොට විඥානය කියන්නේ දැනීම. අර චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන කියනකොටත් ඒක තේරෙනවා. හැබැයි එතරම් වගේම තමයි මෞකදුරත් එතන විඥානයක් දැනීමක් තමයි තියෙන්නේ. එතකොට ඒකම තමයි නාම රූප කියන්නේ විඥානය තමයි. විඥානයම තමයි නාම රූප. නාම රූපෙද විඥානයක් නැහැ. නාම රූප නිසා තමයි විඥානය හටගන්නේ. විඥානය කියන්නේ දැනීම. ඒකේ පේන අවසාන දර්ශකේ. වෙන් කර දැකීම කියන එකයි විඥානය. ඔය වේදනා සංඥා සංකාර විඥාන කියන එකත් එකටම හිතේ. වේදනාවමයි සංඥාව. ඒකම තමයි විඥානය. ඒකම තමයි නාම රූප කියන්නේ. එතරම්ම තමයි සේරම තියෙන්නේ. ඒක දකින්න මහනුවණක් ඕනේ. දැන් ඒ ගත්ත විඥානය කියන දැන ගැනීම කියන එක අවසානයේ ඒ දැනීම කියන එකම තමයි විඥානය කියන වෙන එකක්ම නෙමෙයි. ඒතකොට එතන විඥානය කියන පවතින එකකුත් නෙමෙයි. එතන සකස් වෙන දෙයක්. එතන හේතු තියෙනකොට තියෙනවා. හේතු නැති වෙනකොට නැහැ. අවුත්තා සම්භූතං උත්තානම් භවිසති. පෙරතු බිමට ගත්ත ඉදු නැතුම නිරුද්ධ වෙනවා. මෙන්න මේ එතන ඇති වෙන නැති වෙන ධර්මතාවයක් තමයි විඥානය කියන්නේ. ඒකම ස්වභාවය. එතකොට පවතින විඥානයකුත් නැහැ. එතන ස්පාක් වෙනවා කියලා අපි කිව්වේ ඒකයි. ආස්වාස ප්‍රසවරණක ඒක ඒ ස්වභාවය ඉපදුනට පස්සේ හැබැයි මේ විඥානයේ විවිධාකාර පැතිකඩයන් ඔස්සේ දකින්න හැකියාවක් තියෙන්න ඕනේ. මොකද මෙතන මනෝවිඥානය තමයි දෙයක් කියලා ගන්න පොතක් කියලා ගන්න. ඒ පොත කියලා දැනීමයි එතන මනෝවිඥානය. එතකොට එතන ආයතන විඥාන විදිහට ගන්නකොට චක්කු විඥානයේ වර්ණ. හඩතල. එතකොට මේ විඥාන වෙන වෙනම දකින්න හැකියාවක් තියෙනවා. සෝත විඥානේ ශබ්දේ. ශබ්ද විතරයි. එතකොට එතනත් නාම රූප කතාවක් තියෙනවා. නාම රූප නැතු විඥානයක් නැහැ. වෙන ඔය දැනීමට තියෙන පිළිඹිබුවයි නාම රූපේ කියන්නේ. වෙන අමුතු කතාවක් නෙමෙයි. මේක සාමාන්‍ය ඔබගේ දැනුමෙන් තමයි මේක වැහිලා තියෙන්නේ. සත්‍ය. නැත්තම් ඔබගේ දැනුම අයින් කරොත් මේක හරි සරලයි. ඒ කියන්නේ දැනීම විඥානය කියලා ඔබ ඒක ගන්න කැමති නෑ. ඔබට ලොකු කේක් ගෙඩියක් වගේ එකක් ඕනේ හින්දා. නැත්තම් මේක හරි සරලයි. දැනීම තමයි විඥානය කියන්නේ. ඒක තමයි වර්ණයට දැනීම, ශබ්දයට දැනීම, ගන්ධයට දැනීම, රසට දැනීම. ඒතකොට ඔය නාම රූප කියන්නේ විඥානයම තමයි. මේක වෙන් කරන්න බැරි. මේක සත්‍ය දවන්ට නුවණ තියෙනවා නම් හොඳින් මේ ධර්මයේ හොඳින් ප්‍රායෝගිකව දකින්න උත්සාහ කරනවා නම් පේන්න ගන්න. එතකොට අර සිතට එන අරමුණත් එතකොට මේ නිවන් මඟ දකින්න කොටත් යථාභූත ඥානය කියන කොටත් පේනවනේ. සිතින් හදාගත්ත එකනේ අපි මේ බාහිරේ කියලා ගන්න හදන්නේ. චක්කු විඥාන, සෝත විඥාන එකතු කරගත්ත මනෝ විඥාණයෙන් ගත්ත එකනේ. ඒකනේ වේදනා සංඥා සංඛාර විඥානය. අපි ගත්තොත් දැන් චක්කුම් පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානත විතක්කේ යම් විතක්කේ තං විජානාති කියලා කියන්නේ. ඔය කතාවනේ කියන්නේ. අසට රූප ආරම්මණයක් එනකොට ඒ රූප ආරම්මනේ තින්නම් සංගති පස්සෝ කියන පස්සට එන එක චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥාන. ඒතර අවිද්‍යාවක් තියෙනවා. ඒතර සංකාරයක් තියෙනවා. ඒකට අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥානපච්චය නාම රූප ඔක්කොම උතනම තියෙනවා. ඔය පටිසම්පාදෙම තමයි මේ තියෙන්නේ. මේ පටිසම්පාදේ තමයි මේ සේරම කතා කරන්නේ. යම් කිසි ආරම්මණයක් ගැන මේ ආරම්මණයම තමයි පටිසම්පාදේ කියන්නේ. සිත කියන්නේ අරමුණයි. අරමුණ තමයි පටිසම්පාදේ කියන්නේ. වෙන දෙයක් නෙවෙයි. ඒකමයි අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපපච්චය සලආයතන. එතරම් නාම රූපයි විඥානයි අන්‍යෝන්‍ය ප්‍රත්‍යාවර්ති. ඒකෙන්ම තේරෙනවා මේ දෙක මේක ඒකම තමයි සංකාර කියන්නේ. ඒකට වෙන්නේ. ඒකම තමයි අවිද්‍යාව. ඒකම තමයි එතකොට ආයතන කියන්නේ. ඒකම තමයි එතකොට මේ මෙතන අපි පටිච්චසමුපාදේ ගන්න අරමුණක් එන අරමුණේ සත්‍ය දකින්න කියන තැනේදී පටිච්චසමුපාදේ දේ අරමුණ හැදෙන හැටි සිත හැදෙන හැටි තමයි තියෙන්නේ පටිච්චසමුපාද. දැන් දෙයක් කරගත්තොත් එතන ජාජරා මරණ ශෝක පරිදේව සේරම තියෙනවා. අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපපච්චය සලආයතන සලආයතනපච්චය පස්ස පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා උපාදාන ඒක ඇත්ත විච්ච නිසායි තියෙන්නේ. පස්ස කියන්නේ කෙලිම පොත හම්බෙලා තියෙන්නේ. පස්ස කියනකොට. එතන ඒකම තමයි එතන පෙන්නන්නේ වේදනා කියලා. ඊට පස්සේ ඒකම තමයි තණ්හා.
ඒකම තමයි එතකොට උපාදාන භවය. ඒක දෙයක් තියෙන නිසායි භවය තියෙන නිසායි පොත කියන එක තියෙනවා. එහෙනම් ඒක අල්ලගත්ත බාහිර පතිත වුණා විඥාන. ඒක තමයි රැවටීම. අනේ රැවටුණු නිසා තමයි එතනම තමයි එතකොට ජාජරා මරණ ශෝක පරිදේව සියල්ලම තියෙන්නේ. මේ ධර්මතාවම මෙතන පැහැදිලි කරනවානේ. බුදුන් වහන්සේ මේ මහා නිදාන සූත්‍රයේ මේ පෙන්නන මේ ආනන්ද හාමුදුරන්ගෙන් අහන ප්‍රශ්න හතර මේක තියෙනවානේ. දැන් හතරවෙනි ප්‍රශ්නේදී තියෙනවා ජාජරා මරණ ශෝක පරිදේව විඥානේ පතිතුන් නැත්තම් නැහැ කියලා කියනවානේ. එතකොට ඒක නැහැ කියන්න බෑනේ. දැන් අපි ගත්තොත් එහෙනම් මේක නිකන් මේ සූත්‍රයේ විදිහට නිකන් මේක එහෙම නෙමෙයි සිලබස් එකක්වත් මේකේ සමීකරණයක්වත් මොකක්වත් නෙමෙයි ධර්මයේ දකින්න. එතකොට මේ ටික හොඳට පේනවා. අපි ඔබට පැහැදිලිවම කිව්වා පළවෙනි ප්‍රශ්නේ කියන්නේ විඥානේ නැතුව නාම රූපයක් නැහැ. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ විඥානේ හටගෙන නැති වුණොත් නාම රූපේ තියනවද ඒත් නැහැ. තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ විඥානේ හටගෙන වර්ධනයේට ඇති වෙලා ඒත් නැති වුණොත් එහෙම තියනවද ඒත් නැහැ. හතරවෙනි ප්‍රශ්නේ කියන්නේ විඥානේ ප්‍රතිෂ්ඨාවක් නැත්තම් පතිත උනේ නැත්තම් ජාජරා මරණ ශෝක පරිදේව නැහැ. ඒ කියන්නේ මේ නිවන් මාර්ගම තමයි සිතට එන අරමුණේ සත්‍ය දකින එක අපි පෙන්වන්නේ ඔන්න ඔය විදිහටම තමයි. ඔබට මේ ප්‍රතිපදා දේශනා හෙවොත් ඒක ඒ විදිහටම තමයි පේන්නේ. යෝගාවචරයේ විදිහට මේ මාර්ගය තුල කටයුතු කරනකොට උනත් මේ දේ මේ විදිහටමයි පේන්නේ. විඥානේ අපි මේ පොතේ අරමුණක් එනකොට බිත්තිය දකින සිත අට ගන්නකොට ඒ බිත්තිය දකින ඒ අරමුණ ඇති වෙනකොට ඒ ආරම්මණය ඒ කියන්නේ මේ මොහොතේ සිතට එන ඒ අරමුණ එනකොටම දැන් බිත්තිය කියලා එනකොටම මේ ටික සේරම සිද්ධ වෙනවා. ඒ විඥානය කියන්නේ බිත්තිය කියලා ගත්තා. එන්නේ ආලෝක හැඩතල. ඒකේ මෙතනම ඒ මොහොතේම හැඩතලය කියන්නේ එතන එන හැඩතලයේ ඒ ශබ්දේ සේරම එතනම අපි කිව්ව අර පෙර ආස්කන්ධයම මෙතනත් ඉස්මතු වෙනවා කියලා. එතකොට ඒකට තියෙන ඉතුරු ටිකත් මෙතනම එනවා. ඒක චිත්තාරෝපණය කියලාත් අපි පෙන්නවා. ඒක අජනීය සූත්‍රවල හොඳට පෙන්නවා. එතකොට ඒවා සංචේතන සූත්‍රවල හොඳට දකින්න ලැබෙනවා. එතකොට මෙතනදී අපි පැහැදිලි කරන්නේ දැන් මෙතන මේ අරමුණ දකිනකොටම එතකොට එතනදිම මේ විඥානේ මේ දැන් අර පටිච්චසමුපාදයේ මෙතනත් ඒ මොහොතේම දකින්නේ. ඒ කියන්නේ අවිද්‍යාව මෙතන දෙයක් කියලා ගත්තොත්, බිත්තිය කියලා ගත්තොත්, පොත කියලා ගත්තොත් ඒක අවිද්‍යාව. ඒකමයි සංඛාරේ. ඒ කියන්නේ දෙයක් කියලා ගත්ත එකමයි. දෙයක් කියන්නේ ඒක අපි දකින්නේ චිත්තයක්. අපිට ඒක තියෙන්න ඕනේ අවබෝධය අපි දකින්නේ විඥාණයෙන්. ඒ කියන්නේ අපි දකින්නේ අපේම මේ විඥාණයෙන්නේ දකින්නේ. එතකොට අපි දකින්නේ මේ බාහිර තියෙන එකක් නෙමෙයි අපි දැනගන්න සිතින්. එතකොට ඒක සිතුවිල්ල. එතකොට ඒක අපිට පැහැදිලි කරා අපි ප්‍රායෝගික පැත්තේ දිගටම මෙතන විදේශිකයෙක් හිටියොත් ශබ්දය වෙනස් වෙනවා. එතකොට බිත්තිය කියන්නේ වෝල් කියලා කියනවා. එතකොට ඒ නාම රූප වෙනස් වෙනවා. එතකොට ඒ විඥානේ ඒ අනුවයි සකස් වෙන්නේ. එතකොට ඒ සිත කියන එක තමයි මෙතන තියෙන්නේ. සිත කියන්නේ සිතේ අරමුණ. ඒක බාහිර රැවටීම තමයි. එතකොට මේ අපි ලෝකයක් ඇත්ත කරගෙන දුක් විඳින්න හේතුව. ඒකම තමයි සමුදය. සමුදය කියන්නේ බාහිර ඇත්ත කරගත්ත එක පොතත් බාහිර හම්බෙන්නේ. ඒකම තමයි දුක්ඛ. දුක කියන්නේ බාහිර දෙයක් ගත්තොත් ඒකයි ඇලෙන ගැටෙන ඒකමයි දුක සත්‍ය. බාහිර දෙයක් ගත්තොත් ඒක සමුදය සත්‍ය. සමුදය සත්‍ය තියෙන තැනයි දුක සත්‍ය. ඒක අපි මේ අවසාන සූත්‍රෙත් අපිට හොඳට පෙන්නවා රූප සූත්‍රේ. රූප සූත්‍රේ පෙන්නවා කෙලින්ම දෙයක් කියලා ගත්තොත් එතන හටගන්නේ දුකමයි කියලා රූප සූත්‍රය කියනවා. එතනින් පේනවා සමුදය සත්‍ය තියෙන තැනම දුක සත්‍ය තියෙන්නේ. ඒක දෙයක් කියලා ගත්ත තැනයි දුක තියෙන්නේ. ඒතකොට එතනින්ම පේනවා අපිට මෙතන එහෙම දෙයක් නැති බව තමන්ගේ මේ සිතේ හැදෙන චිත්තයක් බාහිර නැති බව දැක්කොත් අන්න එතන මිදීම. ඒක දකින්න එකයි මාර්ගය. ඒකයි නිරෝධය. සත්‍ය දකින්න එක. ඒතකොට චතුරාර්ය සත්‍ය තියෙනෙත් මෙතනම. ඒතකොට මෙතන මේ මහනිදාන සූත්‍රය පෙන්නන්නේත් මේකමයි අපි දැන් සූත්‍රයට ආවොත් අපි කලින් පැහැදිලි කරා කලින් කොටසේදී විඥානංචහි ආනන්ද මාතුකුච්ඡන් ඔක්කස්මිස අපිනුකෝ නාම රූපා මාතුකුච්ඡස්මින් සමුජ්ජිස්සත. එතකොට ඒකේ තේරුම නොහේතම් බන්තේ. ඒ කියන්නේ විඥානහි ආනන්ද මාතුකුච්ඡන් ඔක්කස්මිස මාතුකුස්සේ විඥානේ බැසගත්තේ නැත්නම් එතන නාම රූපයක් තියෙනවා. විඥානයක් දැනීමක් නැත්නම් නාම රූපයක් එතන ප්‍රතිෂ්ඨාවක් නැහැ. ඒ දෙවෙනි එකේදී ප්‍රශ්නේ තමයි එතකොට විඥානංචහි ආනන්ද මාතුකුච්චින් ඔක්කස්මිත්වා ඔක්කස්මිස්සත අපිනුකෝ නාම රූපං ඉත්තත්ථාය අබිනිබ්බන්ති සත. ඒ කියන්නේ විඥානයේ බැසගෙන නික්ම ගියොත් විඥානය හටගෙන නැති වුණොත් එතන නාම රූපයක් තියෙනවද නොහේතම් බන්තේ. ඊගා තුන්වෙනි ප්‍රශ්නේ තමයි විඥානීය ආනන්ද දහරසේව සතෝ ඔජ්ජිත්සත කුමාරකාස්සවා කුමාරිකායවා අපිනුකෝ නාම රූපං උද්ධින් විරුලහින් වේපුල්ලං
ආපජ්ජිස්සත. ඒ කියන්නේ දැන් මේ මෞකුස තුළ මේ පිළිසිත ගන්න යුක්තාණු කලලේ ඊට පස්සේ ඒක වර්ධනය වෙනකොටත් ඒ විඥානයේ එතන ඊට පස්සේ ගිලිහිලා ගියොත් විඥානයේ එතන නැති වුණොත් එතන නාම රූපයක් තියෙනවද නැහැ. නාම රූපය කියන්නේ විඥානයේම පිළිබිඹුව. ඒක පෙන්වන්න තමයි මේ මෙතන මේකම තමයි මේ දේම තමයි අවසානයේදී ගන්න හතරවෙනි ප්‍රශ්නේ බලනකොට අන්න තේරෙනවා මේක මොකද්ද මේ කියන්නේ කියලා බුදුන් වහන්සේ කියලා තියෙන මෙතන නිවනවා. ඒ කියන්නේ විඥානංචහි ආනන්ද නාම රූපේ පතිත්‍රණ මේ මෙතන තියෙන මේ නිවන පෙන්වන්නේ. විඥානංචහි ආනන්ද නාම රූපේ පතිත්‍රණ විඥානේ මේ නාම රූපේ පතිත උනේ නැත්තම් ලහිස්සත අපිනුකෝ ආයතින් ජාත්ජරා මරණ දුක්ඛ සමුදය සම්භව පඤ්ඤායත දුක්ඛ ජාත්ජරා මරණ සමුදය වෙන්නේ නැහැ. ඒ කියන්නේ හටගන්නේ නැහැ කියන හටගන්න පුළුවන්ද කියලා අහනවා විඥානේ පතිත උනේ නැත්තම්. විඥානේ පතිත උනේ නැත්තම් ජාත්ජරා මරණ ශෝක පරිදේව හට ගන්නවද කියලා අහනවා. නොහේතම් බන්තේ. දැන් බාහිර රූපේ කියලා බාහිර අල්ලගත්තේ නැත්තම් පතිත උනේ නැත්තම් මේ සිතින් හදාගත්ත දේ එතන ජාජරා මරණ ශෝක පරිදේව යන දුකෙන් මිදෙනවා. මේ දුකෙන් මිදෙන මග මේ පෙන්වන්නේ. මෙතන මේ නිවන් මගක් මේ බුදුන් වහන්සේ මහනිදා සූත්‍ර දේශනා කරලා තියෙන්නේ. ඒක මව්කුසේ දරුවෙක් පිළිසිඳ ගන්න ආකාරය අරගෙන තමයි ඒක පෙන්වන්නේ. එතන විඥානයේ හට ගන්න ආකාරය ඒ කතාව තමයි මෙතන පැහැදිලි කරන්න උපමා විදිහට ගන්නෙ. ඒක බුදුන් වහන්සේ ලෝක සප්තසූරියගම සූත්‍රයේ ලෝක විනාශයම අරගෙන ඒ විදිහටම පැහැදිලි කරනවා නිවන් මාර්ග. ඒ විදිහටම මෙතන මහා නිදාන සූත්‍රයේ මහා නිදාන කියන්නේ කොහොමද උප්පත්තියනේ. ඒක නිදානේ. ඒකම තමයි එතකොට මෞකස තුල කතාවටත් ඒ දේම පෙන්නනවා. පෙන්නලා එතනත් හැබැයි නිවන් මාර්ග තමයි අන්තිමටම පෙන්නලා තියෙන්නේ. එතකොට මේක ඔබටත් බලන්න පුළුවන්. ඔබේ මේක හොඳින් ගලපලා බලන්න. මෙතන මේ ප්‍රතිපදාව තුළ අපි මේ බාහිර මේ අපි හිතන දේ පේනවනේ මේ හිතනවා කියපු කාරණේ. අපි හිතන දේ චිත්තේ බාහිරට ගැට ගන්න එක ඒක මේකෙත් තියෙනවා. ඒක ඔබට දකින්න ලැබෙ හැම සූත්‍රයකම මේක තියෙනවා. ඒක තමයි අපි කිව්වේ ඒක සුරාසුර යුද්ධෙත් දෙල්පතිත්‍ර අසුරේන්ද්‍රයාගේ මාරබන්ධනයේ තියෙන නැති දෙයක් තියෙනවා කියලා හිතමු. ඒ අපි මෙතන ගන්නෙත් බාහිර මේක තියෙනවා කියලා ගත්ත එකයි නැති දෙයක් තියෙනවා කියලා ගත්ත එකයි. ඒකම තමයි සුරාසුර යුද්ධෙත් ගන්නෙ. දෙල්පතිත්‍ර අසුරේන්ද්‍රයාගේ මාරබන්ධනේ. නැති දෙයක් තියෙනවා කියලා හිතීමයි මාරබන්ධනේ. ඒකම තමයි මේ අපි හැමතැනම ධර්මයේ දැක්කින නිසායි අපිට ඔබට මේ ඔක්කොම ධර්මයෙන් පෙන්වන්න පුළුවන්. මේවා සූත්‍ර ඕන විදිහට ඕන කෙනෙකුට ලියා ගන්න පුළුවන්. නමුත් නිවන් මාර්ගනේ අපිට වැදගත් වෙන්නේ. අපි මේ නිවන් මාර්ගනේ මේ තුල දකින්න ඕනේ. එතකොට මෙතන මෞකුස තුල මෙතන මේ සිද්ධ වෙන සිද්ධිය මෙතන විඥානේ එතනම සකස් වෙන එකක් මිසක් එහෙම මේ කොහෙවත් ගිහිලා ආවේ නැත්තම් එකක් නෑ. මෙහෙම එක අපි මවාගත් එකක්. ඒක අපි උපකල්පනයක් කරගත් එකක්. ඒක අපි හිතින්ම ආපු එකක්. මිසක් මේ සූත්‍රයේ පෙන්නනක පැහැදිලිවම තියෙනවා. ඒ විඥානය කියන එකත් හොඳට අවබෝධයක් තියෙනකොට මේක තේරෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන කියනකොට තේරෙනවා. ඒක දැනීම. ඒක දැනීම මේ ධර්මයේ හර පිරිසුදු කරගන්න ඕනේ. හොඳින් පිරිසුදු දකින්න ඕනේ මේ කාරණා ටික. එතකොට තමයි මේව හොඳට ලිහිලා යන්නේ. එතකොට තමයි හොඳටම තේරෙන්නේ. එතකොට අපි කිව්වා මෙතන දෘෂ්ටිය තුලයි අපි අර චිත්තාරෝපණය වගේ දෘෂ්ටිය තුලයි අපි කිව්වා මේ මරණින් මත්තේ එහෙම දැන් ඔය සාත භික්ෂුවට කේවට්ට පුත්‍ර සාත භික්ෂුවට එන දෘෂ්ටිය තමයි මේ රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියන එක. ඒක දෘෂ්ටියක්. ඒ කියන්නේ රහතන් වහන්සේ කියලා කෙනෙක් නැහැ. රහත් වුණු කෙනෙක් නැතිකොට මරණින් මත්තේ උපදින්නේ කවුද? මෙතනත් කෙනෙක් නැහැනේ. එහෙනම් මෙතන කෙනෙක් හිටියේ නැහැ කියන එක තමයි බුදුන් වහන්සේ කේවට්ට පුත්‍ර මේ සාතේ භික්ෂුවගේ අහන ප්‍රශ්නෙත් ඒ වගේම තමයි. මේ හැමතැනම නිවන් මඟ තමයි තියෙන්නේ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කිව්වේ ඒකයි. විඥානං අනිදස්සනං කියන්නේ විඥානේ පතිත වෙන්නේ නැහැ අනිදස්සනය. ඒ කියන්නේ මේ සත්‍ය දකින්න කෙනාට මේ බාහිර මේ සිතින් හදාගත්ත දෙයක් කියලා දකිනකොට බාහිර හම්බ වෙන්නේ බාහිර පතිත වෙන්නේ. අතරමහා භූතත් එක්ක එකතු වෙන්නේ නැහැ. චත්තාරෝච මහා භූතාන චතුරංචම උපාදාය රූපං කියලා එතනනේ අපි ගන්නෙ. ඒක ඇසුරු කරගන්නේ මේක හැදෙන්නේ. ඒක හැදුනට ඒක චිත්තයකනේ හැදෙන්නේ. එතකොට මේ ශබ්ද වර්ණ එකතු වෙච්ච එකක් බාහිර නැහනේ. කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ශබ්ද වර්ණ එකතු වෙච්ච එකක් කියන්නේ චිත්තයක්. එතකොට මේ චිත්තයක් තමයි අපි ඇසුරු කරන්නේ. ඒ අපි ඇසුරු කරන එක බාහිර කවදාවත් හම්බ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මෙතන තමයි ලියා ගන්න ඕනේ තැන තියෙන්නේ. එතකොට ඒක එතන දකින්න කෙනාට මේක හොඳට දකින්න ලැබෙනවා. ඒතර ඒ කෙනාට මෙතන කිසිම තැනක සත් සුදක්සේ පැහැදිලි කරන්න පුළුවන් ඕනම සූත්‍රයක නිවන් මාර්ගය තියෙන කිය. මේ සූත්‍රෙත් නිවන් මාර්ග තමයි බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන මේ උපමාවක් අරන් තියෙන. ඒ උපමාව තමයි මෙතන දැන් ඇත්ත කරගෙන මේ ගොඩක් අය රැවටිලා දෘෂ්ටියක් හදාගෙන තියෙන්නේ. හැබැයි මෙතන මේ වෙනස්ම පරයයක් තියෙනවා.
ඒ කියන්නේ මෙතන බුදුන් වහන්සේ මේ විඥානේ එහෙම එහෙම යන විඥානයක් ගැන බුදුන් වහන්සේ කතා කරන්නේ නැහැ. එතන සකස් වෙන එකක්. ඒක මේ තරංග නියාම වල වුණත් මේ නූතන විද්‍යාව වුණත් කතා කරන්නේ එතන සකස් වෙන ධර්මතාවයක්. එහෙම යන දෙයක් එහෙම එකක් නෙමෙයි. ඒකම තමයි තරංග නියාම තුළ තියෙන සකස් වෙන මේ මුළු විශ්වය තුළම තියෙන මුළු පෘථුවිය තුළම තියෙන හැමතැනම මේ පදාර්ථවල පවා තියෙන ඒ සකස් වෙන ස්වභාවයක් ඇති වෙන නැති වෙන ස්වභාවයක්. එහෙම ඒකම අනිත්‍ය ස්වභාවය කියන්නේ. ඒකම තමයි මේ සිත හට ගන්න තැනටත් ඒකම ගලපගෙන තියෙන්නේ. ඒකම තමයි අත්‍තරම ස්වභාව දාමක්. ඒකම තමයි අපි කියන්නේ ධර්මතාවය කියලා. ඉදප්පච්චතාවය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස් උප්පජ්ජ ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන්නේ ධර්මතාවය. ඒ කියන්නේ පටිච්චසමුප්පාද ධම්මස් ධම්මං කියන්නේ ඒකම තමයි ධර්මතාවය දකින්න එකයි. ඒකම තමයි එතකොට මේ හැමතැනම තියෙන දැන් විඥානපච්චා නාම රූප නාම රූපපච්චා විඥාන කියන ප්‍රත්‍යාවර්ති. ඔය වෙන් කරන්න බෑ. කවුරු හරි වෙන් කළා වෙන වෙනම දකින්න හදනවා නම් ඊට වැඩිය මිත්‍යාවක් මේ ලෝකේ තවත් නැහැ කියලා අපි කියනවා. කවදාවත් ඔබට ඒක කරන්න බෑ කිය. මොකද ඔබ තාම විඥානය ගැන එහෙනම් දන්නෙත් නැහැ. ඔබ නාම රූප ගැන දන්නෙත් නැහැ. ඔබ ඔක්කොම පොත්වලින් දකින්න ඇති ප්‍රායෝගික වෙලා නැහැ. ප්‍රායෝගික කෙනෙකුට මේ සේරම විසදිලා යනවා. එතකොට මේ පවතින විඥානකුත් නැහැ. එතකොට මරණින් මත්තේ යන විඥානකුත් නැහැ. එතකොට මෙතනින් ගියා කියලා කියන්නත් බෑ. ඔය හොඳට ලියා ගන්න. එතකොට මෙතනින් හුස්ම ගියා මෙතනින් ගියාම අමුතු දෘෂ්ටිය තියෙනවා. ඒ දෘෂ්ටිය තුළ ශක්තියක් උපදින ස්වභාවයක් තියෙන්නේ. ඒක විඥානය කියලා ගන්න එපා. ඒක විඥාන කතාවට ගන්න එපා. ඒ ස්වභාවය තුළ තමයි සකස්ම තියෙන්නේ. ඒක ෆ්‍රීකවන්සි වෙනවා කියලා අපි කියන්නේ. ඒක අපි පසුව මේක ඔක්කොම පටලවන්න බැරි නිසා අපි දැන් එකින් එක සූත්‍ර පැහැදිලි කරගෙන යනවා වගේ ඒකත් වෙනවම අවසානයේදී පැහැදිලි කරන්න අපි තියාගමු. මොකද තව ගොඩක් දේවල් තියෙනවා. ඔබ විසින්ම ලියාගත යුතු මේ වෙනකොටත් ඔබට මේවා ආందోලනාත්මකයි කිසිම පොතක නැහැ. සමහරලාට අපි පැහැදිලි කරනවා පොත්වල ලියන්න බෑ සමහර ඒවා. ලියන්න බෑ. ඒක ද පටිසම්පාදේ එකක් උඩ ලියවෙන්න ඕන එකක් කියලා පෙන්නේ මේ මොහොතේන අරමුණේ තියෙන කොහොවත් ඔය පොතකෝ ධර්මයේ හරියට එහෙම පැහැදිලි වෙලා තියෙනවද නැහනේ. එහෙනම් ප්‍රායෝගික ඔබ ප්‍රත්‍යක්ෂතාවයට එන්න ඕන. ඒතර අපි පැහැදිලි කරන මේ ධර්මයේ හරි නිර්මලයි, හරි පිරිසිදුයි. ඒක බොහොම පරිස්සමෙන් ලියා ගන්න. අපි කියන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න කියන එකයි. ඒක අපි මේ ධර්මයේ ගොඩක් දන්නේ. දැන් සෝපාක වගේ කෙනෙකු බුදුන් වහන්සේ අහනවා ඒක නාම නම් කිම්. එතකොට දීනාම නම් කිම් නාමංච රූපංච. එතකොට එතන බුදුන් වහන්සේ එතන සෝපාක දෙන උත්තරත් අත්‍තරම ඊටාම දියුණුයි. දීනාම නම් කිම් නාමංච රූපංච කියනකොට. එතකොට ඒක නාමකින් කියන ආරට්ටි තියන බාන තින්හි නාමකින්. එතකොට මේ එකින් එක ඒ කියන්නේ මේ දකින්න ඕනේ මේවා බොහොම පරිස්සමෙන් ලියා ගන්න ඕනේ. මේ ධර්මය කියන්නේ ලොකු මේ එහෙම අල්ලන්න බැරි දෙයක් නෙමෙයි. ධර්මය කියන දේ ඔබට පේන දෙයක්. සරලව කියනවා නම් මේ මොහොතේන අරමුණේ සත්‍ය දකින්නයි ධර්මයේ තුල තියෙන්නේ. සමහරලාට මේ පරයය ගොඩක් අයට එහෙම ඒවා තේරුම් නැතත් එච්චර ගැටලුත් නෙමෙයි. ඒ කියන්නේ නිවන් මාර්ගට අවශ්‍ය වෙන්නේ මේ මොහොතේන සිත දැකලා ඒ සිතේ සත්‍ය දකිනකොට ඒ සිතට වටිනාකමක් ඇති වෙන්නේ නැත්තම් සත්‍ය දකින්න කියන්නේ එයාට ඒ සිතේ මිදීමක් තියෙන. මොකද එයා දකින්න එක දෙයක්වත් බාහිර හම්බ වෙන්නේ නැහැ. එතකොට අතරම සෝතාපන්න කියන්නේත් බාහිර එතන මිදෙන තැන. එතකොට ඒක සිතෙත් හම්බ වෙන්නේ නැහැ. එතන අනාගාමී තැන. අපි ඒක ඔබ අහන්න හොඳට. ඔබ අහන්න මේ ප්‍රතිපදා දේශනා. ප්‍රතිපදාව සරලව කියන දේශනා අහන්න. ඒ වගේම ප්‍රතිපදාව පැහැදිලි කරන දේශනා හොඳින් අහන්න. සෝතාපන්න මාර්ගයට ප්‍රතිපදාව, අනාගාමී මාර්ගයට ප්‍රතිපදාව කියලා. මේවා ගොඩාක් හොඳයි හොඳින් අහන්න. ඒ කියන්නේ ප්‍රායෝගිකව ඔබට ඔබගේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න එකමයි තියෙන්නේ. වෙනම ලොකු කතාවක් නැහැ. මේක අවුරුදු 7 දරුවෙකුට උනත් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේම සිත තමයි තමන් බාහිරින් දකින්නේ. කණ්ණාඩියේ ප්‍රතිබිම්බය වගේම තමයි. ඒක නැහිදන් අත්තකතම් බිම්බන් නැහිදන් පරකතම් අකන් හේතුන් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුජ්ජති කිව්වෙත් ඒකම තමයි. කියන්නේ මේ කණ්ණාඩියේ වැටෙන ප්‍රතිබිම්බය වගේම තමයි. ඒ කියන්නේ අපේ සිතේම අපිම හදාගත් එකක් තමයි අපි මේ දකින්නේ. සමහර කෙනෙක් කියන්නේ ආය මහ භූත. අතරම බුදුන් වහන්සේම තමයි එම දේශනා කරන්නේ. ඔබට දැන් ඔබ මහ භූත කියලා දකින්නේ තමන්ගේ හිතින්මනේ. තදගතිය දැනෙන්නේ තමන්ගේ විඤ්ඤාණයෙන්නේ දැනෙන්නේ. හොඳට බලන්න අල්ලනකොට තදගතිය කොහෙටද දැනෙන්නේ කියලා. ඒක විඤ්ඤාණ නෙමෙයිද කියලා බලන්න. එතකොට තිබයි කියලා දැනෙත් විඤ්ඤාණයට. එතකොට බත් කනවා කියලා කියන්නේත් විඤ්ඤාණයමයි. හොඳටම මේ ප්‍රායෝගික ධර්මයක්. මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක්. එතකොට ඔබට පේන වර්ණයෙන් බලන්න. එතකොට බලන්න ශබ්දය ඇහෙනකොට. බලන්න ඔබට අත දැන තදගතිය කියනවාද ඔබට මේසක් කියලා නෑ. ඒක ඔබගේ සිතින් එන්නේ. බාහිර මේවා නෑ. ඉතින් මේ වගේ මේක මායාවක් තනිකරම.
ඉතින් මා රූපමංච විඥානං කියලා බුදුන් වහන්සේම දේශනා කරනකොට ඔබට ඒක වැටහෙන්න ඕන. එතකොට මේ කිසිම තැනක මේ ස්කන්ධයක අපිට තියෙන දෙයක් නැහැ. ඒ එකක්වත් ඔක්කොම ඔබට දැනෙන්නේ නැති දැන් රූප කිව්වත් කියන්නේ පේන පින්ඩපම රූපං. එතකොට වේදනා කිව්වත් කියන්නේ බුබ්බුලංච වේදනං. එතකොට සංඥා කිව්වත් කියන්නේ මිරිච්ච වට්ටේ සංඥා. එතකොට අතර මේ සේරම සංඥාවක් නේද නිරූපණය කරන. හොඳට බලන්න. ඒකයි සංඥා අபிසංකර නිරෝධයක් කියන්නේ නිවන් මාර්ග. මේක දැනුමට ගොඩක් වෙලාවට ගන්න එපා. ප්‍රායෝගික වෙන්න. අපි ගොඩක් වෙලාවට ධර්මයේ පැහැදිලි කරන්නේ ප්‍රායෝගික වෙන්න. නමුත් අපිට මේ සූත්‍රවල සමහර වෙලාවට මේ සූත්‍රය පැහැදිලි කරනකොට එතන තියෙන කාරණා ටික න්‍යායාත්මකයි, සෛද්ධාන්තිකයි. නමුත් අපිට වැදගත් වෙන්නේ ප්‍රායෝගිකව ඒක දකින්න එකයි. එතකොට මහා නිදාන සූත්‍රය තුල මේ අවසාන ඔක්කොම එකතු කරලා කතා කරනවා නම් පවතින විඥානකුත් නැහැ. එතරම් හටගෙන එතරම් නිරුද්ධ වෙන ධර්මතාවයක්. ඉතින් ඒක උපදින දරුවටත් ඒ කියන්නේ අපි සම්මුති තුල කතා කරොත් ඒ ලේ කැටි දරුවා කියලා අපි කියනවානේ. මස් කැටි දරුවා කියලා. ඒ දරුවා හුස්ම දැන් පෙලොපිය නාලේ වෙන් කරනකොට අපි ගොඩාක් පැහැදිලි කරනවා. ඔබටත් දකින්න නැහැ ඔබටත් මේ හැම සූත්‍රයකම ගොඩාක් ඒවා කියවෙනවා. ඒ කියන්නේ වෙන් කරනකොට එතන ආස්වාස ප්‍රාස්වාසයේ පව නවතිනවා. එතකොට රුධිරේ වගේම ආහාරේ පව නවතිනවා. මෞකුසේ. එතකොට අර කකුල් දෙකෙන් උස්සලා තට්ටුවක් දාන්න එතන අර ආස්වාස ප්‍රාස්වාසයෙන් මේ ඔක්කොම රුධිරේ පම්ප වෙන්නේ සේරම සිද්ධ වෙන්නේ එතනනේ. එතනෙන් හුස්ම වැටුනොත් නේ අතර ස්පාක් එක දැනීම සිද්ධ වෙන අර විඥානය කියන දැනීමත් එතකොටනේ සිද්ධ වෙන්නේ. හැබැයි එතනම හට ගන්න එකක්. ඒක ඇක්කේ පවතින විඥානයක් නැහැ කියලා. දැන් අපි හිතනවා දැන් මෞකස තුළ ඔන්න දැන් යුක්තාණු හදනකොට ඔන්න විඥානය බැසගත්. ඊට පස්සේ අපි දැන් કોઈ කතාව කියන්නේ දැන් දිගටම විඥානය එකම දේ තියෙනවා වගේ. ඊට පස්සේ දැන් එළියට එනකොට තා විඥානය තියෙනවා වගේ. ඕක තනිකර මිත්‍යාවක් නේ. කොහොම විඥානයක් නැහැ නේ. විඥානය කියන්නේ එතන හටගන්න එතන නැති වෙන එකක්. එනේ එතන හටගන්න එතන නැති වෙන එක එතනම හටගන්න නැති වෙන එක වෙනම එතනම කතාවක්. වෙන කොහෙවත් කතාවක් නෙමෙයි. ඒක අර මෞකුසෙන් එළියට අරගෙන හුස්ම වටෙන්න නැත්නම් තට්ටුවක් දැම්මම අර පෙනහැල්ල වැඩ කරනකොට හුස්ම වටන්න. එතකොට විඥානේ දැන්නේ කියන්නේ. එතකොට හුස්ම වටෙන්න නැත්නම් විඥානේ එතන කොහොමද තියෙන්නේ? නැහැ. එහෙම පනවන්න බෑ. එතකොට එතන මේ මොහොතේ ආයම පැලෝපියනාලේ වෙන් කරාම තමයි ඒක සිද්ධ වෙන්නේ. මොකද පැලෝපියනාලෙන් එනකන් අතන විඥානේ එතන දැන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒක වෙන් කරාට පස්සේ තමයි අතන හුස්ම වටෙන එක නවතින්නේ. ඊට පස්සේ ආයම තට්ටුවක් දානකොට අර පෙනහැල්ල ස්පන්දනය වෙනවා. ස්පන්දනයකට හුස්ම වටනවා. එතන ස්පාක් වෙනවා. එතන විඥානේ හට ගන්නවා. විඥානේ කියන්නේ තියෙන එකක් නෙමෙයි හටගෙන නැති වෙන ධර්මතාවය. නැවත නැවතත් අපි ඒක කියන්නේ ඒකයි. හුස්ම නැවතනකොටත් ඒකයි සිද්ධ වෙන්නේ. අතර මේ ලෝකෙ මේ අපි හිතන දේවල් මේ දාන දේවල් ඔක්කොම අවබෝධ කරොත් එහෙම මුකුත් නැහැ. එහෙම කිසිම දෙයක් ඔබ හිතන සිතුවිල්ලක් ඒකයි නැත්තේ. දැන් පටවි කියලා හිතන සිතුවිල්ල, රස්නී කියලා ඔබට දැනෙන උණුසුම ඔබට දැනෙන චිත්තයක් නෙමෙයිද? විඥාණයට නෙමෙයිද හසු වෙන්නේ. සීතල හසු වෙන විඥාණයට නෙමෙයිද? ඒක පටවි ආපෝ තේජෝ වායු කියලා දෙයක් කොහෙද තියෙන්නේ? ඒක විඥාණයෙන්නේ කියන්නේ. ඒකයි බුදුන් වහන්සේ ප්‍රථම නිබ්බාන සූත්‍රයේ පෙන්නන්නේ. න පටවි න ආපෝ න තේජෝ න වායු පටවි ආපෝ තේජෝ වායු කියලා දෙයක්වත් නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි බලන්න කේවට්ට සූත්‍රයේ පෙන්නනවා. බුදුන් වහන්සේ විඥානං අනිදස්සනං කියපු තැන. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ බෙත්ත ආපෝච පටවි තේජෝ වායු නගරති. අද සමහර අය කියන මේ ගෝයින්කාන් වෙන මේ වගේ බුරුමේ පැත්තෙන් එන භාවනා කරනවල පටවි ආපෝ තේජෝ වායු කියලා තියෙනවලු. ඒවා අපිට මේ කමෙන්ට් වලටත් දාලා තියෙනවා කියලා. තියෙනවා ඔබ තාම නිවන් මාර්ග හම් වෙලා නැහැ. හරි බොළඳයි. මේ ගැඹුරු ධර්මය අවබෝධ කරන එක නම් ලේසි නෑ කිව්ව එකයි සුකර නෑ. අස්සලෝමක් සියක් කඩකට පැලෙන්න විදිහද යත් විය හැකි මහණෙනි මේ ධර්ම අවබෝධ වීම නම් සුකර නොවේ කිව්වේ නිසා. ඔබ හිතන තරම් බොළඳ තැනක මේ ධර්ම නෑ. ඔබ දන්නවා මෙහෙම කියනකොට මේ විඥානය ගැන මේ මෙරි යන ඉපදෙන විඥාන ගැන ගොඩක් අය අදත් කතා කරනවා. ඒ දෘෂ්ටියයි මිත්‍යා දෘෂ්ටියයි රවටෙන්න එපා. දැනටත් අද බුදුදහම මේ දිවයින තුල ඇත්තටම මේ දිව්‍ය ලෝක කතා හදාගෙන මේ පතනා බෝධියකින් නිවන් දකින්න ඒවා හදාගෙන පුදුමාකාර දෘෂ්ටිකාන්තාරයකට අතරමං වෙලා මේ බෞද්ධයාගේ නුවණ අද පෑදෙන්නේ නැති වෙන මේ නුවණ පෑදෙන්නේ නැති වෙන එක හේතුවක් තමයි මොවුන් දෘෂ්ටිගත කිරීම. මේක මාධ්‍ය ආයතන ගොඩක් ඇස්සරින්න ඕනි කාලයක්. ගොඩක් අයට මේ සත්‍ය මේ හෙළියට ගන්න ඕනි කාලයක්. මේක ඊටාම වටින ධර්මයක්. අතර මේ සේරම සිතමයි. තමන්ගේම සිතේ මැවෙන දේ තමන් බාහිර තියනවා කියලා හිතන්න. මෙතනට කොහොම හරි අවදි වෙන්න. හැමෝම මෙතනට අවදි කරන්න. හැමෝම මෙතනට අවදි වෙන උත්සාහ වෙන්න. එතකොට තමන්ට පේන හැමදේම තමන්ගේම කණ්ණාඩියේ තමන්ගේම කැඩපතමයි තමන් දකින්නේ. තමන්වමයි තමන් බාහිරින් දකින්නේ. ඒ හැම මොහොතේම තමන්ට මේ අවදිවීම තියෙනවා නම් කොයිතරම් වටිනවද? එහෙනම් මේ තණ්හාවක් කොහෙන්ද? එහෙනම් මෙච්චර බාහිරින් දෙයක් තියෙනවද මරා ගන්න, ආස කරන, තණ්හා කරන්න, ගොඩ වඩා ගන්න.
මොකද්ද මේකේ තේරුම? අපි පිනවන්නේ අපේ හිත නෙමෙයිද? අපේ හිත පිනවල ඉවර කරන්න පුළුවන්ද? අපි මේ සිතුවිල්ලක් නේද මේ පිනවන්න දඟලන්නේ. මේක පවතින චිත්තයක්ද නෑ නේද? ශරීර කූඩුව පවතින්නේ නෑ නේද? නමුත් බලන්න මේ සිත නේද මැරෙන්නේ. සිත හැම මොහොතේම මැරෙනව නේද? අයිය ඔබට දැනෙන්නේ නැද්ද? හැම මොහොතේම ඔබ ඉපදි මැරෙන බව. මේ ධර්මයේ දැක්කොත් ඔබට ඒක දැනේ. එහෙම වුණොත් මැරෙන්න කෙනෙක් නෑ, මරණයක් නෑ. එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුළ මරණය වුණෝ කිව්වේ නිසයි. එහෙම වුණොත් ඔබ මහා ශ්‍රේෂ්ඨයි. ඔබ මහා භාග්‍යවන්තයි. සත්‍ය දකින්නවා. පුදුම සාන්ත බවක් දැනේ. ගිනි ගොඩක් නෑ ගිනි ගන්න. මේ මොහොතේ හැම මොහොතෙම ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වරසේ දකින්න හැටි අපි කතා කරනවා. සමහරු කියනවා අරූපයක් නැහැලු. ඒක තියෙන අරූප භාවනාවලු. රූප සංඥාවක් නැහැලු. ඒක තියෙන රූප භාවනාවලු. අනේපව්. ඔබලා ධර්මයේ සොයන්නේ පොතෙන්මද? කවදා වෙනකන් ඔක කරන්නද? ඔබලා ධර්ම දේශනා කරන්නේ බුදුන් පොත අදහමින්ද? පොත අදහලා හරියන්නේ නැහැ. ප්‍රායෝගික වෙන්න. මේ හැම සිතකම අරූපේ ගැබ්බෙලා තියෙනවා. සිතක් හට ගන්නකොට ඔබට ආරම්මණයක් හට ගන්නකොට ඒ ආරම්මණය තුළ මේ මොහොතේ ඔබ දකින්නේ බිත්තියක් නම් ඒ බිත්තිය දැකව බවට සිහියකුත් තියෙනවා. ඒ අරූපේ දැක ගන්න ඔබට නුවණ නැහැ. ඒ අරූපේ දකින තාක්කල් ඔබට ඒකේ මිදීමක් දකින්නේ නැහැ. එහෙනම් ඥානෙ හසු වෙන්න ඕන. ඥානෙ ඔබට අවදි වෙන්න ඕන. ඥානෙ අවදි වුණොත් ඔබ මේ විඥාන මායාව දකින්න පුළුවන්. ඒ තාක් ඔබට විඥාන මායාව දකින්න හැකියාව ලැබෙන්නේ. ඒකට හේතුව සිතුවිලි වලින් කවදාවත් බෑ සිතුවිල්ල දකින්න. ඒ කියන්නේ ප්‍රඥා භාවයේ තබ්බ විඥානම් පරිඤ්ඤයන් කිව්වේ. ඒ ප්‍රඥාව කියන්නේ මේ විඥානේ මායාව දකින්න එක. ඒකයි මහා ප්‍රඥාව. හැබැයි ඒක දැනෙන්නේ ඥානෙටයි. ඒ කියන්නේ 100ටයි. ඔබ කොපි කරනවා වගේ තව කාගේ හරි එකක් බලලා ඒක කියලා ඔබ බබලෙන්න දඟලනවා. ඔබ හරියට මොන්ඩිසෝරි දරුවෙක් වගේ. හරි අසරණයි. ඔබගේ ප්‍රඥාව අවදි කරන්න. කාගේවත් ප්‍රඥාවක් නෙමෙයි. තමන්ගේම ඥානය අවදි කරගන්න. තමන්ගේම ප්‍රඥාව අවදි කරගන්න. තමන්ගේම මිදීම සකස් කරගන්න. කෙනෙක් පුජ්‍යලයක් නැති බව දැකලා තමන්ගේ අභ්‍යන්තරයෙන්ම මේ දැන් ඔය රහතන් වහන්සේ විදිහට රංගපාන නළුවන්ගෙන් පොඩ්ඩක් ඈත් වෙන්න. ඔයගොල්ලෝ රැවටිලිකාරයෝ. ඔබ මුලා වෙයි. ඔය අපායේ නිරපෙන්නන අය ඉන්නවනේ. ඒ ඔබව මංකොල්ල කන්නයි හදන්නේ. ඒ ඔබගේ ගාව තියෙන කීයාරි මේ දාන දෙන්න අරක තමයි ඊගාවට කියන්නේ. ඒ වයින් ඔබ රැවටෙන්න යන්න එපා. ඔය ඔහොම දහමක් ඕක ඇත්තටම ඔය ධර්මේ භාවිතා කරනවා. නූතන දෙව්දත්ලා හඳුනා ගන්න. මේ ශාසනය විනාශ කරાવી. මේ ශාසනය කියන්නේ බාහිර තියෙන දෙයක්වත් නෙමෙයි. තමන්ගේම සිතේ ඒ සම්බෝධියට ඒ නියත සම්බෝධි පරායන නියත සුගති පරායන ඒ සත්‍ය වහන එකයි අපි කිව්වේ. ඒ සත්‍ය වහන ධර්මයක් දේශනා කරන දෙව්දත්. ඒ දෙව්දත්ගේ ශාසනය. ඉතින් නිගණ්ඨ භික්ෂුන් වගේ බාහිර ඇත්ත කරගත්ත ධර්ම දේශනා කරන භික්ෂුන් වහන්සේලා ඕන තරම් අද ඉන්නවා. ඉතින් ඒ අයට රැවටෙන්න යන්නත් එපා. අපි දන්නේ නැහැ මේ දේශනේ සමාට අපිට තව දේශනා කරන්න එහෙම හැකියාව ලැබෙයිද කියන අපි දන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් හැම මොහොතෙම අපි සත්‍ය ඔබට එලි කරනවා. අපිට ඒකෙන් ලැබෙන දෙයක්වත් නැහැ. අපිට ඒකෙන් පළකුත් නැහැ. නමුත් අපේ යුතුයකම අපි ඉටු කරනවා. පුළුවන් නම් ඔබ මේ සත්‍ය අවබෝධ කරගන්න. මේ සත්‍ය සත්‍යමයි. අපි ඔබට දීර්ඝ දේශනා මාලාවක් ඉදිරිපත් කරා. සමහර දේශනා 1000කට වැඩි ඇති. දේශනා විශාල ප්‍රමාණයක් ඔබට අහන්න ලැබෙවි. ඒ හැමතැනම තියෙන පරම සත්‍යයි. ඒ සත්‍ය නම් සිත කියලා දෙයක් නැහැ. ඇති වෙන නැති වෙන ප්‍රවාහයක කොහෙන්ද දෙයක්? කවදාවත් හම්බ වෙන්නේ නැහැ. සත්‍ය සත්‍යමයි. සත්‍ය ඔබ අවබෝධ කරගන්න. ඔබටම දැනේ සියල්ලෙන් මිදෙන බව. ඔබ මේ මොහොතේම සෝතාපන්න වෙනවා. ඒ කාන්තයි. ඔබ නිවන් දකිනවමයි. තෙරුවන් සරණයි.